Right. Uday, good evening to you. Good evening, sir. Right. Can you all hear me clearly? මාව පැහැදිලිව වලට ඇහෙනවද? Yes, sir. Right. Okay. Then we can start our tute class. අපේ tute class එකේ වැඩ ටික නම් ආරම්භ කරන්න පුළුවන්. Today I am going to discuss with you the new tute which I have given to you this month. මේ මාසේ දීලා තියෙන tute එකයි අද ආරම්භ කරන්න යන්නේ. 10 ශ්‍රේණියට අදාළව දෙසැම්බර් මාසයට අදාළව. හරි. මෙන්න මේ tute එක තමයි පුතාලා ගාව තියෙන්න ඕනේ. හරි. අද අපි මේ tute එකේ ටෙස්ට්ස් කිහිපයක් සාකච්ඡා කරනවා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා මම ඔයාලට homework වශයෙන් උත්තර ලියන්න කියලා තියෙන්නේ last week I told you right එහෙනම් අපි වැට් ටික ආරම්භ කරමු හරි 10 වසරේ තුන්වෙනි වාර විභාගයක් තිබ්බොත් ඉස්කෝලේ තිබ්බත් දන්නේ මේ වෙද්දි හරි තිබ්බොත් එහෙම නැත්නම් ඔයා 10 වසරේ අවසාන වාරේ අවසාන ටර්ම් ටෙස්ට් එකට අනුව අවසාන ටර්ම් එකට අනුව ඔයා ගාව තිබිය යුතු දැනුම තමයි මේ ටියුට් එකකින් අපි චෙක් කරන්නේ එහෙම නැත්නම් තුන්වෙනි වාර විභාගයක් තිබ්බොත් විභාගයට එන්න පුළුවන් ප්‍රශ්න තමයි මේ ටියුට් එක තුල ඇතුළත් කරලා තියෙන්නේ. එහෙනම් 10 වසරේ අවසාන ටියුට් එක තමයි මේක. හරි. නැවත අපි 10 වසරේ ටියුට් මුකුත් සාකච්ඡා කරන්නේ නැහැ. ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා අපි 11 වසරේ වැඩ ටික ආරම්භ කරනවා. එහෙනම් මෙන්න 10 වසරේ අවසාන ටියුට් එක. right පුතාලා මට කියන්න what are the questions I asked you to write down at home? ගෙදරින් මොනවටද උත්තර ලියන්න කියලා කිව්වේ මම. S4 වෙනකන් ලියන්න කිව්වා සර්. All right from question 1 to question number 4 right ප්‍රශ්නාංක 1 ඉඳලා ප්‍රශ්නාංක 4 දක්වා. ඔයාගේ term test එකක් තිබ්බොත් මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ඒක නිසා අපි මේ දේවල් practice කරන්න ඕනේ. right එහෙනම් අපි බලමු. ගන්න tute එක පුතාලා හැමෝම take out the tute and turn to page number 2. පෙරලා ගන්න පිටු අංක 2 පළවෙනි ප්‍රශ්නේ. question number 1. අපි නම් 10 වසරේ වැට් ටික අවසන් කරන්න යන්නේ. හරි 10 වසරේ වැට් ටික අවසන් කරන්න යන්නේ අවසාන ටියුට් එකයි මේ. 11 වසරේ ඉඳන් හොඳට වැඩ කරන්න ලෑස්ති වෙන්න. ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා කරන්න. හරි අපිට past papers සාකච්ඡා කරන්න තියෙනවා, target questions සාකච්ඡා කරන්න තියෙනවා, model questions සාකච්ඡා කරන්න තියෙනවා, grammatical revision කරන්න තියෙනවා, writing part එකත් නැවත ඉගෙන ගන්න තියෙනවා. හරි ලොකු වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම seminars කරන්න තියෙනවා, සම්මන්ත්‍රණ. හරි අපි හරි ෂෝක් එකට වැට් ටික ආරම්භ කරමු ඊළඟ අවුරුද්දේ. හරි. ඔකට O level exam එකේ ඉංග්‍රීසි වලට එකක් ගන්න තැනට අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. right. අපි ගමුකෝ ටියුට් ක්ලාස් එකේ වැට් ටිකට අනුව අද පළවෙනි ප්‍රශ්නේ ටියුට් එකේ fill in the blanks with the correct. තාම අද ටියුට් එක නෑනේ. තාම ටියුට් එක ගත්තේ නැහැ කියලාද කියන්නේ? ඔව් සර් අපි ගත්තෙත් නෑ. තාම ටියුට් එක ගත්තේ නැද්ද? දැන් අද මම දැන් මේ දෙවෙනි සතියේනේ බලන්න ටියුට් එක කියන යාට උස්සන්න. Raise your hand if you have taken the tute. අද 10 වෙනිදා. ඔව් මෙහෙම කරමු. දැන් මේ දෙවෙනි සතියේ නේද? ගිය සිකුරාදා අපි සාකච්ඡා කරෙත් නැහැනේ. පුතේ අද සාකච්ඡා කරන්න ගත්තේ නැත්නම් වෙලාව මදි වෙනවා ටියුට් එක සාකච්ඡා කරලා ඉවර කරන්න. ඒක නිසා මම ටියුට් එක අද සාකච්ඡා කරනවා. පුතාලා ගත්තේ නැති කට්ටිය ඉන්නවනම් මෙහෙම කරන්න. හරි? අදට මෙහෙම කරන්න ඊළඟ සතියේ වෙද්දිවත් ගන්න මේ අදට ඔයා ක්ලාස් එකකින් ලීව් වෙලා හරි රෙකෝඩින් එක බලන්න ටියුට් එක ගත්තට පස්සේ මම ගෲප් එකට රෙකෝඩින් එක දාන්නම් හරි මොකද අපි අද ටියුට් එක සාකච්ඡා කරන්න ගත්තේ නැත්නම් මට ටියුට් එක අවසන් කරන්න බැරි වෙනවා හරි අද දෙවෙනි සතියේනේ මම සාමාන්‍යයෙන් පළවෙනි සතියේ ටියුට් එක ආරම්භ කරන්නේ නැහැ කොහෙත්ම ගන්න බෑ පළවෙනි සතියේ වෙද්දි මාසේ දවස් 10ක් ගිහිලා තියෙන නිසා මම අද ටියුට් එක පටන් ගන්නවා මොකද මම ගැන හිතන්න එපා ටියුට් එක ගත්තේ නැති අය ඒ අයට පන්තියෙන් ලීව් වෙලා ඔයා රෙකෝඩින් එක අනිවාර්යයෙන්ම අහන්න ටියුට් එක අරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා. හරි? right. අපි ගන්නවා පළවෙනි question එක. fill in the blanks with correct prepositions. right? හිස්තැන් පුරවන්න කියනවා පුතාලට නිවැරදි නිපාත පද භාවිතා කරලා. this is a very important grammar lesson. හරි? මේ prepositions කියන පාඩම පුතේ ඉතා වැදගත් ක්‍රියාකරන පාඩමක්. අපි 10 වසරේ ටිකක් සාකච්ඡා කරා මේ ගැන. අපි 11 වසරේ නැවත රිවිෂන් එකක් වශයෙන් prepositions පාඩම සම්පූර්ණයෙන්ම කතා කරනවා. චුට්ටක් අහගන්න. මම චුටි මතක් කිරීමකුත් එක්ක යන්නේ හරි. පොඩි රිවිෂන් එකකුත් යන්නේ ටියුට් ක්ලාස් එකේ. කියන්නේ 10 වසරේ ඉගෙන ගත්ත දේවල් චුට්ටක් මතක් කරමින් තමයි අවසන් කරන්නේ අපේ 10 වසරේ වැඩ ටික. හරි. රිවිෂන් එකකුත් එක්කම prepositions කියලා කියන්නේ නිපාත පදනේ. හරි. prepositions කියන්නේ නිපාත පද. එතකොට මම prepositions වලට ඔයාලට examples දීලා තියෙනවා. හරි.
prepositions වලට examples ගත්තාම මට කවුරු හරි කියන්න බලන්න give me few examples for prepositions කියන උදාහරණ ටිකක්. ඔව් preposition from yes on under in in front of after before හරි එතකොට which මේ sorry since with at right මේකෙන් මේ දාලා තියෙන්නේ by හරි ඔයාලට අපිට prepositions කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේ prepositions කියන මාතෘකාව සාකච්ඡා කරන්න ඇත්තේ 10 වසරේ පන්තියේ අනු මාතෘකා තුනක් යටතේ. මම කියලා දෙන්න ඇති ඇයි prepositions භාවිතා කරන්නේ. හරි the use of prepositions කියලා දෙන්න ඇති. ඒ වගේම the placement of prepositions ඔන්නෝම කියලා දෙන්න ඇති ඔයාලට. ප්‍රාමෝද පෙරළුවොත් ඔය හම්බ වෙයි. හරි මට කියන්න පුතේ සාමාන්‍යයෙන් ඇයි අපි prepositions භාවිතා කරන්නේ? What is the reason of using prepositions? Oh prepositions ay භාවිතා කරන්නේ. අපි prepositions භාවිතා කරනවා හරි අර්ථවත් වාක්‍ය නිර්මාණය කර ගැනීමට. To make meaningful sentences we have to use prepositions. මම ඔයාලට example එකක් දෙන්න ඇති මේ පාඩම උගන්වද්දී she is near the cow කියලා. දුන්නා වගේ මතකයක් තියෙද කියලා බලන්න මෙහෙම example එකක්. මෙන්න බලන්න මෙහෙම වාක්‍ය she is near the cow. මට කියන්නේ මේ වාක්‍ය මොකද්ද preposition එක? near near නේ. ඔව් ඔයා හිතන්නේ near නෑ කියලා. near අයින් කරා. preposition නෑ වාක්‍යයට. මොකද්ද වාක්‍යය? මොකද වාක්‍යද? she is the cow. She is the cow. What is the meaning? She is the cow කියොත් මොකද තේරුම මේකේ වෙන්නේ? ඇය හරකා. ඔව් ඇය එළදෙන වේ වෙනවා. ඇය එළදෙන කිව්වොත් එහෙනම් බලන්නකෝ ඒක මේ මොන තේරුමක්ද? හරි තේරුමක් නෑ නේ ඒකට it is not a meaningful sentence. හරි අර්ථවත් වාක්‍යයක් නෙමෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම අර්ථවත් වාක්‍ය සාදා ගැනීමට අපිට prepositions භාවිතා කරන්න වෙනවා. She is near the cow කිව්වොත් නම් අපිට කියන්න පුළුවන් ඇය එළදෙන ළඟ සිටී කියලා. හරි ඇය එළදෙන ළඟ සිටී. right එතකොට prepositions භාවිතා කරනවා අර්ථවත් වාක්‍ය හදාගන්න. ඒ විතරකුත් නෙමෙයි මේ example එක බලන්න. The book is on the table. The book is on the table. මට කියන්න what is the preposition in this sentence? on Yes, you can easily say the preposition of this sentence is on. මේ වාක්‍යයේ preposition එක තමයි on කියන එකනේ. එතකොට මේ on කියන preposition එක ඇයි මේ වාක්‍ය තුල භාවිතා කරලා තියෙන්නේ? එක දෙයක් ඔයාලට පුළුවන්. මත ඔව් මත කියන දාස තමයි පොත මේසේ මත තිබේ. හරි. ඒකට ඔයාලට කියන්න පුළුවන් අර්ථවත් වාක්‍යයක් හදාගන්න සර් මේ උඩ එකේ වගේ on තිබ්බේ නැත්නම් the book is the table වෙනවා පොත මේසේ වේ කියලා එනවා. තේරුමක් නැහැ අර්ථවත් වාක්‍යයක් හදාගන්න. ඒ හරි. ඒ වගේම තවත් මේකේ භාවිතයක් වෙනවා මොකද්ද? අපි මේ on කියන preposition එක මෙතන භාවිතා කරලා තියෙන්නේ the book the table කියලා මේ nouns දෙකක් තියෙනවානේ නාමපද දෙකක්. මේ නාමපද දෙක අතර තියෙන සම්බන්ධතාවය පෙන්වන්නේ. prepositions අපි භාවිතා කරනවා අර්ථවත් වාක්‍යයක් හදාගන්න. ඒ විතරක් නෙවෙයි පුතේ හොඳට මතක තියාගන්න. We can use prepositions to show the relationship with other words in the sentence. වාක්‍ය තුල තියෙන අනෙකුත් වචන අතර ඇති සම්බන්ධතාවය පෙන්වීමට අපි මේ වගේ prepositions භාවිතා කරනවා. හරි? ඒ කියන්නේ the book the table මේ පොත සහ මේසේ කියන මේ වචන දෙක අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවා. අනේ සම්බන්ධතාවය පෙන්වුම් කරන්න තමයි අපි මේ preposition එක භාවිතා කරන්නේ. ඔය වගේ මම ඔයාලට 11 වසරේදී තව මේක හොඳට කියලා දෙන්න. right. අපි දැන්ට ගමු මේකේ වාක්‍ය ටික. උත්තර ලිව්වද ඔයා? Did you write down answers for the question? Yes, sir. yes sir පළවෙනි ප්‍රශ්නේ. right. මට උත්තර දෙන්න. හරි. Teacher asked the students. ගුරුවරයා asked කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් උතන asked කියලා කියනවා දැඩිව ඉල්ලුවා කියන්න හරි ඇහුවා කියන්නත් එහෙම නැත්නම් ඉල්ලුවා කියන දාස ගමුකෝ teacher asked the students ගුරුවරයා කිව්වා කියලා කියන්නත් පුළුවන් එහෙම නැත්නම් ඉල්ලුවා ළමයින්ගේ work in pairs දෙන්න වැඩ කරන්න කියලා ඉල්ලීමක් කරා වගේ අදහසක් තියෙන මෙතන right අපි ඉල්ලුම් කරනවා කියන්නේ ask කියනවා request කියනවා demand කියනවා සමාන වචන තුන හරි ගුරුවරයා ළමයින්ගෙන් ඉල්ලුවලු ළමයින්ට pairs වශයෙන් දෙන්න වැඩ කරන්න කියලා කොහොමද දෙන්නේ නැත්තේ teacher asked the students to the
Yes. Two. Teacher ask the students to work in pairs කියලා යන්නේ. පළවෙනි එකට එන්න ඕනේ to කියන preposition එක. Teacher asked the students to work in pairs. Pairs කියලා කියන්නේ pair කියන්නේ දෙදෙනා කියන්නේ. දෙදෙනා කියන්නේ. To කියන preposition එකයි ගැලපෙන්නේ. ටියුට් එක ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් අහගෙන හරි ඉන්න. හරි. පස්සේ රෙකෝඩින් එක හරි අහන ටියුට් එක අරගෙන තනියම උත්තර ලියලා. right? අද දෙවෙනි සතිය නිසායි මම ටියුට් එක ආරම්භ කරන්නේ. right? The second sentence, දෙවෙනි වාක්‍යය. Mrs. Pereira has been writing her autobiography. Pereira මහත්මිය ලියමින් ඉඳලා තියෙනවා ඇගේ autobiography. Autobiography කියලා කියන්නේ මේ ස්වන් චරිත ප්‍රදානය කියන්නේ. තමන් ගැන ලියලා තියෙනවා කියලා ඒ කියන්නේ autobiography. හරි? For since from 2005. 2005 සිට මොකද්ද ගැලපෙන්නේ? From. ඔයාට හිතනම ඇති from කියන එක ගැලපෙනවා කියලා 2005 සිට කියන්නේ. නමුත් Since. පුතේ එතන තියෙන tense එකත් එක්ක භාවිතා කරන preposition එකක් තියෙනවා. ඒ තමයි since කියන වචනේ. since කියන preposition එකයි භාවිතා කරන්න වෙන්නේ. ලියා ගන්න උත්තරේ since කියලා. හරි මේ උත්තර ලියලා තියෙන අය red pen එකෙන් හරි දාගන්න අඩුපාඩු හදාගන්න. හරි උත්තර ලියලා නැති අය ලියා ගන්න. මට කියන්න ඔයා මේ දෙවෙනි වාක්‍යයේ tense එක මොකද්ද පුළුවන් නම් කියන්න. Mrs. Pereira has been writing. මොකද්ද tense එක? Present perfect continuous. Present perfect. As I remember we discussed present perfect continuous. අපි ගිය සෙනසුරාදා කතා කරා නේද present perfect continuous එක? ඔව් මට කියන්න. අපි ගිය සෙනසුරාදා අපි කතා කරා නේද මේ present perfect continuous? Yes sir. හරි present perfect continuous tense එකත් එක්ක භාවිතා කරන preposition එකක් තියෙනවා. හරි සිට කියන අදහසෙන් අපිට භාවිතා කරන්න පුළුවන් පුතේ from කියන වචනේ since කියන එකක්. ඔය වචන දෙකේම තේරුම හරි since කියන එකේ from කියන එකේ දෙකේම තේරුම සිට. එහෙම නැත්නම් since කියනවා තව දා පටන් කියන්නේ. කියන්නේ 2005 පටන් 2005 ඉඳලා කියන අදහස වගේ. හරි අපි සාමාන්‍යයෙන් present perfect continuous tense එකත් එක්ක නිතර භාවිතා කරන්නේ since කියන preposition එක. වඩාත් හොඳයි ඔකට වඩාත් ගැලපෙනවා since කියන preposition එක. හේතුව තමයි ඕක present perfect continuous වාක්‍යයක්. present perfect continuous වාක්‍යයක කාලයක් ඇඟවීමට අවශ්‍ය නම් අපි භාවිතා කරන්නේ since කියන preposition එක. හැබැයි සිංහල තේරුම් ගත්තාම හිතෙනවා from කියන එකත් ගැලපෙනවා since කියන එකත් ගැලපෙනවා කියලා. නමුත් අර tense එකත් එක්ක අපි භාවිතා කරන වචනයක් තියෙනවා කාලයක් අඟවන්න since භාවිතා කරා. හොඳට මතක තියාගන්න. Now Mrs. Pereira has been writing her autobiography since 2005. Right. තුන්වෙනි එක ඒක නම් චුටි mistake එකක් වෙලා තියෙනවා. Please put the liter. පුතේ liter කියදී LITTER කුණු වලට තමයි liter කියලා කියන්නේ. LITT වෙන්න ඕනේ. liter blank for into in ඊට පස්සේ වෙන්න ඕනේ their tutor කියලා නේද වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ එතන mistake එකක් වෙලා තියෙන type කරද්දි වැරදිලා their tutor කියන වචනේ පුතාලා කපලා ඒක ලියාගන්න the dustbin කියලා. the dustbin කියලා ලියාගන්න. right ඔකේ තියෙනවනේ මේ their tutor කියලා තුන්වෙනි වාක්‍ය අවසානට right ඒකේ the dustbin කියලා හදාගන්න. the dustbin කියලා හදාගන්න. right එහෙනම් මට කියන්න දැන් ඔයා තේරුම ගන්න please put the litter කරුණාකරලා කුණු දමන්න dustbin කුණු කූඩේට දමන්න කියලායි කියන්නේ. කුණු කූඩේ තුරට දමන්න. මොකද්ද ගැලපෙන්නේ? for the Into. the in the yes for කියලා කියන්නේ සඳහා කියන්නේ. into කියලා කියන්නේ පුතේ in කියන්නේ තුල into කියලා දාපු ගාම තුලට කියන අදහස එනවා. මොකද්ද? in කියන්නේ තුල into කියව ගාම තුලට කියන අදහස එනවා. අනේ in කියලා කියන්නේ තුල කියලා ඇතිනවා. එහෙනම් please put the litter please put the litter කරුණාකරලා කුණු දමන්න කුණු කූඩේ නැත්නම් dustbin එක තුලට right into කියලා කියන්නේ. into කියලා කියන්නේ. හරි දාගන්න අඩුපාඩු හදාගන්න.
මේක ඩස්බින් නේ හරි වචනේ සමහරු කියන්නේ ඩස්බින් එක්ක ඕක කියලා ඩස්බින් කියලා කියන්නේ ඩස්බින් කියලා අපි ප්‍රොනවුන්ස් කරන්නේ සමහරු අපේ පන්තියේ තිබ්බ ඩස්බින් එක හොරකම් කරලා එහා පැත්තේ ක්ලාස් එකේ හිටපු අය ඩස්බින් කියලා කියන්නේ එහෙනම් ඩස්බින් කියලා එකක් නෑ හරි ඩස්බින් කියන එකයි හරි වචනේ BI බින් කියලා කියන පුතේ භාජනයේ කියන වගේ අදහසක් බඳුන භාජනයේ ඩස්බින් හරි right හතරවෙනි එක a group of foreign students visited the country their tutor කියද උතන ස්පෙලින්ග්ස් වෙන්න ඕනේ TUTOR තන චූටි වැරද්දක් වෙලා තියෙනවා අය වෙන වැරදි නෑ මං හිතන්නේ උතන විතරයි තියෙන්නේ TUTOR right TUTOR right එතකොට එනවා a group of foreign students විදේශ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායම foreign students කියලා කියන්නේ පිටරට ළමයි පිටරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප කණ්ඩායම visited බලන්න ගියා the country රට their tutor ඔවුන්ගේ ගුරුවරයා with the of කියන්නේ අයිතියක් අඟවන්න country of at කියලා කියන්නේ වෙත දේශ බලා හිදී කියලා තේරුම වගේක් තියෙනවා මොකද්ද වඩාත් ගැලපෙන්නේ foreign foreign students ලා වගේ ගියාලු බලන්න රට ඔවුන්ගේ ගුරුවරයා මොකද ඔවුන්ගේ ගුරුවරයා සමග මොකද්ද ඒතර වඩාත් ගැලපෙන්නේ with කියන preposition එක with right a group of foreign students visited the country with their tutor කියලා යන්නේ with කියන එකයි වඩාත් ගැලපෙන්නේ right අපි ගන්නවා පස්වෙනි එක my friend won the gold medal right මගේ යාළුවා won කියලා කියන්නේ දිනුවා the gold medal රන් පදක්කම for කියලා කියන්නේ සඳහා by කියන්නේ විසින් with කියන්නේ සමග the third time තුන්වෙනි වතාවටත් in tennis මම හිතන්නේ යාළුවා ටෙනිස් කියන ගේම් එක ප්ලේ කරනවා යාළුවා ටෙනිස් ගහලා තුන්වෙනි වතාවටත් gold medal එක රන් පදක්කම දිනාගත්ත කියලායි කියනවා මට කියන්න හරි preposition එක ඔයා කල්පනා කරලා බලලා my friend won the gold medal the third time for the third time by third time with the third time මොකද for yes the correct preposition is for my friend මගේ යාළුවා won the gold medal won කියලා කියන පුතේ දිනවා the gold medal run පදක්කම for the third time තුන්වෙනි වතාවටත් කියලා වගේ අදහසක් තියෙනවා උතන for කියන එකයි වඩාත් ගැලපෙන්නේ for කියන එක වෙනම ගත්තොත් සඳහා වෙනුවෙන් වගේ තේරුමක් තියෙන නමුත් උතන ගැලපෙන්නේ for කියන preposition එක right එහෙනම් මෙන්න මේ ආකාරයෙන් මේ prepositions පහ නිවැරදි වෙන්න ඕන right ලකුණු පහක් හිමි වෙනවා එකට එක ගානේ marks දාගන්න මේ පාර term test එකක් ඉස්කෝලේ තාම තිබ්බේ නැත්නම් තියෙයි නම් ඉස්සරහට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් My friend won the gold medal for the third time in tennis. Right. බලන්න පහෙන් පහම හරි ආයත උස්සන්න බලන්න. වචන පහම නිවැරදිව ලියලා තියෙනවා. Raise your hand. Right. සාමාන්‍යයෙන් O level exam එකේ prepositions යටතේ එන්න පුළුවන් කීවෙනි ප්‍රශ්නේ. Prepositions කියන මාතෘකාවෙන් ඔයාගේ O level English paper එකේ කීවෙනි ප්‍රශ්න දෙන්නේ. පුතේ මතක තියාගන්න. ඔයාගේ O level English paper එකේ first paper එකේ දෙවෙනි ප්‍රශ්නේ විදියට එන්න පුළුවන් prepositions වලින් O level පළවෙනි paper එකේ දෙවෙනි ප්‍රශ්නේ විදියට prepositions කියලා කියන්නේ චුට්ටක් අමාරු පාඩමක් හිතා ගන්න අපහසුයි සමහර තැන්වල හරි අපි ගන්නවා second one did you write down answers for the second question දෙවෙනි ප්‍රශ්නේ උත්තර ලියුවා ඔව් කියන්න හරි ලියුවා නේද Yes, sir. ගමු complete the sentences using the words given in the box සම්පූර්ණ කරන්න කියන වාක්‍ය using the words වචන භාවිතා කරලා given in the box මේ box එක තුල දීලා තියෙනවා right අපි බලමු මුලින්ම මේකේ meanings ටික පුතාලා දන්නේ නැත්නම් තේරුම ලියා ගන්න ඔතන හරි පළවෙනි වචනේ undergraduate right undergraduate ඔක මේ යොණ්ඩ කියලා එහෙම කියන්නේ නෑ සමහරව එහෙමත් කියනවා undergraduate කියලා හරි යොණ්ඩ එහෙම නෙමෙයි මොකද්ද undergraduate you කියන එකෙන් අපිට ආ කියන sound එක ගන්නත් පුළුවන් හරි undergraduate who is undergraduate කාටද undergraduate කියලා අපි කියන්නේ ඔව්
ආදී අපේක්ෂකයන්. Yes, very good. Undergraduate කියලා කියන්නේ උපාධි අපේක්ෂකයා කියලා කියන්නේ. ඔයා A level exam එකේ එහෙම කරලා campus එකට ගිහිල්ලා පළවෙනි අවුරුද්ද ඉගෙන ගනිද්දි හරි ඔයා undergraduate කෙනෙක් බවට පත් වෙනවා. උපාධිය ගන්න අතුරු ඔයා undergraduate කෙනෙක්. ඒ කියන්නේ උපාධි අපේක්ෂකයෙක්. Right? Undergraduate Sinhala meaning උපාධි අපේක්ෂකයා. Second one, contact. Contact කියලා කියන්නේ මට ඔයාගේ contact number එක දෙන්නකෝ. contact number එක කියලා කියන්නේ ඔයාව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය contact number. හරි? මෙතන contact කියලා කියන්නේ ඇමතිය හැකි. හරි? ඇමතිය හැකි වගේ තේරුමක්. ඇමතිය හැකි. නැත්නම් සම්බන්ධ කරගත හැකි. වඩාත් හොඳයි ඇමතිය හැකි කියන තේරුම ගත්තා නම්. contact. Next one, traffic. Traffic කියලා කියන්නේ අර පාරේ ඉන්න traffic කට්ටිය නෙමෙයි පොලිසියෙත් සමහර කෙනා traffic ලා ඉන්නවා ඒක නෙමෙයි මෙතන වෙන traffic එකක් තියෙනවනේ පාරේ යද්දි හරි වාහන තදබදයනේ traffic කියලා කියන්නේ. ඔතේ තේරුම දන්නේ නැත්නම් ලියා ගන්න ඕනේ. Right, next word is a very important word. ඊට වැදගත් වචනයක් reputed. Reputed කියලා කියන්නේ ඔව් මේවා දන්නේ නැත්නම් මේ වචන වල තේරුම් එහෙම හොයලා කීර්තිමත්. Yes, reputed කියලා කියන්නේ කීර්තිමත් කියන්නේ. හරි? reputed කියන්නේ කීර්තිමත්. ලියා ගන්න. R E P U T E D. reputed කියලා කියන්නේ කීර්තිමත්. Right? වාට කියන්න පුළුවන් වාක්‍යයක් වුණනම් I study in a reputed school. මම අධ්‍යාපනය ලබනවා කීර්තිමත් පාසලක. I study in a reputed school. Reputed කියන්නේ කීර්තිමත්. Next one, technological. Technological කියලා කියන්නේ තාක්ෂණික. ඔව් තාක්ෂණික. Technology කියලා කියන්නේ තාක්ෂණය. Technological කියලා ගත්තොත් තාක්ෂණික කියන අදහස. තාක්ෂණික කියන අදහස. Right. Technological කියලා කියන්නේ තාක්ෂණික. මේ වගේ ප්‍රශ්නයක් O level paper එකේ එන්නත් පුළුවන් term test එකට එන්නත් පුළුවන්. මම තවත් දෙයක් මේ දැන් මතක් වෙච්ච නිසා කියන්නේ. දැන් ඔයා 11 වසරේ වගේ තමයි ඉන්නේ. හරි. තව සති දෙකකින් 11 වසරට යනවා. මේ මාසෙ වරනවා කියන්නේ. කෙලින්ම අපි 11 වසරේ වැඩ පටන් ගන්නවනේ ජනවාරි ඉඳලා. එතකොට මේ සාමාන්‍යයෙන් O level paper එක හැදෙන්නේ මෙන්න මේ areas වලින්. ඔයා කොතෙක් දුරට vocabulary වචන ඉගෙනගෙන තියනවාද කියලා බලනවා. O level paper එකෙන් check කරනවා. ඊට අමතරව තව check කරනවා grammar part එක. ඔයා කොතෙක් දුරට grammar ඉගෙනගෙන තියනවාද කියලා බලනවා. right? grammar part එක කොතෙක් දුරට ඉගෙනගෙන තියනවාද කියලා බලනවා. ඒ වගේම තව writing part එක. ලියන්න කොතෙක් දුරට ඉගෙනගෙන තියනවාද කියලා බලනවා. ඊට අමතරව අපිට ගන්න පුළුවන් reading. reading කියනදී reading කියන්නේ කියවීම. කියවීම කිව්වට මෙතන කියවලා පෙන්වන්න කියන්නේ නැහැ විභාගෙදී. reading and understanding. right? කියවලා තේරුම් ගැනීමේ හැකියාව. ඡේද දීලා poems එහෙම දීලා ප්‍රශ්න අහනවා. මෙන්න O level paper එක ප්‍රධාන වශයෙන් O level paper එක තුල තියෙන ප්‍රශ්න හැදෙන මාතෘකා. මෙන්න මේ areas වලින් තමයි හැදෙන්නේ. වචන කොතෙක් දුරට ඉගෙනගෙන තියනවද කියලා බලනවා. මේ දැන් අපි කතා කරන්න යන මේ ප්‍රශ්නේ තියෙන්නේ මේක vocabulary කියන ප්‍රශ්නය යටතේ තියෙන්නේ. vocabulary කියන මාතෘකාව යටතේ තියෙන්නේ. අපි උඩින් කතා කරන්නේද පළවෙනි ප්‍රශ්නේ prepositions. මට කියන්න O level paper එකේ ආවොත් එන්නේ ඒකේ මොන මේ කොටස යටද? prepositions කියන එක. grammar කියන එක. right? ඔයා හිතන්න O level paper එකේ එනවා අනිවාර්යෙන් අවසාන ප්‍රශ්නේ essay writing එක. හරි? 6 වෙනි ප්‍රශ්නය note එකක් notice එකක්. right? ඒ වගේ දේවල් ඔය ලියන්න තියෙන ප්‍රශ්න check තියෙනවා paper එකේ. ඒවා ඉන්නේ මේකේ මොකක් යටතේද? writing යටතේ. right? ඔයාට එනවා ලොකු paragraph එකක්. එහෙම නැත්නම් poem එකක් දීලා ප්‍රශ්න වගේක් අහලා තියෙන උත්තර ලියන්න. මොකක් යටතේ දෙන්නේ? reading මෙන්න O level English paper එක හැදෙන ප්‍රධාන areas ටික. මේ ටික අපි 11 වසරට ගියපුවාම 120 CR පොතක් අරගන්නවා වෙනම කොටස් 4කට බෙදා ගන්නවා. vocabulary යටතේ target questions කතා කරනවා. හරි? අනුමාන ප්‍රශ්න එන්න පුළුවන්. ඒ කියන්නේ 2022 O level exam එකට එන්න පුළුවන්
වචනවල දැනුම චෙක් කරන ප්‍රශ්න මොනවද? ග්‍රැමර් යටතේ මොනවද? මම දැන්ට ඔයාලට නිකන් පෙන්නන්නම් මේ දවස්වල 11 වසරේ පන්ති උගන්වනවා. හරි මේවා ලියන්න දෙයක් නෑ මම ඔයාලට 11 වසරේ උගන්වනවා. මෙන්න මම ඒ අයට උගන්වන විදිය. දැන්ට පෙන්නන්නම් මේවා 120 පොතක් අරගෙන අපි ලියන්න ඕන. හරි ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා මට මේ දැන් පේපර් එක ගැන දැන් අවබෝධයක් හොඳට ලබා දෙන්න එපා ඔයාලට. ඒකයි මම මේ දැන් මම මේ දේවලුත් කියන්නේ. හරි මෙන්න බලන්න මම මේ පාර වල ළමයිට මේ උගන්වන දේවල් හරි මෙන්න vocabulary කියන මාතෘකාව යටතේ එයාලට මේ පාර විභාගෙට එන්න පුළුවන් කියන ප්‍රශ්න වචනවල දැනුම චෙක් කරන්න විභාගෙ දිනවා මේ වගේ ප්‍රශ්න ඊට පස්සේ මෙන්න reading යටතේ එයාලට එන්න පුළුවන් ප්‍රශ්නයක් මේ කතා කරන්නේ target question එක පුතාලා ස්ක්‍රීන් එක පේනව නේද can you see the screen clearly I am clearly sir. right ඊට පස්සේ මෙන්න මෙයාලට මේ පාර ඔලෙල් එක්සෑම් එකේ එන්න පුළුවන් ප්‍රශ්නයක් මොකක් යටතේද grammar මොකද්ද මාතෘකාව grammar යටතේ එන්න පුළුවන් ප්‍රශ්නයක් මේ මොකද්ද මාතෘකාව පාඩම මොකද්ද prepositions yes හරි මෙන්න නැවතත් vocabulary යටතේ හරි මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් හරි මෙන්න reading යටතේ තවත් ප්‍රශ්නයක් එයාලට හරි මෙන්න writing part එකට දෙන්න පුළුවන් ප්‍රශ්න. ඔය විදිහට මම මේ දවස්වල 11 වසර ළමයි එක්ක කතා කරනවා. ඔයත් 11 වසරට ගියපුවාම මේ වගේ O level paper එක හැදෙන මෙන්න ප්‍රධාන areas ටික. හරි පැහැදිලි. vocabulary ප්‍රශ්න එනවා, grammar වලින් එනවා, writing වලින් එනවා, reading වලින් එනවා. right? ඔය ටික අපි සාකච්ඡා කරන්න ඕනේ වෙනම. past papers වෙනම කතා කරනවා. හරි? අනුමාන ප්‍රශ්න වෙනම කතා කරනවා. right? මේ විදිහට අපි කතා කරගෙන යනවා තවත් ප්‍රශ්න ටික. හරි. ඉතින් මේ ඔයාට දීලා තියෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ O level exam එකේ vocabulary කියන එක යටතේ එන්න පුළුවන් ප්‍රශ්නයක්. vocabulary කියන area එක යටතේ එන්න පුළුවන් ප්‍රශ්නයක්. term test එකකට එනවා 10 වසර. right බලමු මේකට උත්තර ටික answers ටික බලමු. පුතාලා ලියා ගන්න පුළුවන් වුණාද කියලා. මේ පළවෙනි එක the streets are very busy with මට කියන්නේ Traffic. are very busy with මොකක්ද එන්නේ Traffic. Traffic. හරි the streets are very busy with traffic කියලා ගන්න වෙනවා right streets කියලා කියන්නේ වීදි කියන්නේ හරි පාරවල් වලට අපි කියනවා roads streets කියලා කියන පුතේ වීදි හරි දැන් ඔයා කොළඹට ආවොත් එහෙම කොළඹ කොටුවට ගියොත් එහෙම තියෙනවා පළමු හරස් වීදිය දෙවෙනි හරස් වීදිය කොහොමද ඉංග්‍රීසි වලින් තියෙන්නේ first cross street second cross street right ඔන්න ඔය විදිහට තියෙනවා street කියලා කියන්නේ වීදිය කියන්නේ the streets are very busy වීදි ඊටාම කාර්යබහුල වෙලා තියෙනවා මොකෙන්ද වාහන තදබදේ with traffic කියලා කියන්නේ දෙවෙනි එක Unilever is a company Unilever Technology company. මොන සමාගමක්ද reputed reputed කීර්තිමත් සමාගමක් right reputed company third one the boy who met with an accident පිරිමි ළමයා who met with an accident අනතුරකට මුහුණ දුන්නු පිරිමි ළමයා is an කවුද is an කියලා තියෙන්නේ එහා පැත්තේ vowel අකුරකින් පටන් vowel sound එකක් තියෙනවා graduate an undergraduate right an undergraduate උපාධි අපේක්ෂකෙක් an undergraduate right the boy who met with an accident is an undergraduate next one your number is incorrect Contact. Contact. yes vehicle number එහෙම නෙමෙයි වාහනේ number එක නෙමෙයි your contact number ඔබ සම්බන්ධ කරගත හැකි එහෙම නැත්නම් ඔබව ඇමතිය හැකි දුරකථන අංකය is incorrect your contact number is incorrect correct කියන්නේ නිවැරදි incorrect කියන්නේ වැරදි last one use new devices අලුත් උපකරණ devices කියන්නේ උපකරණ when preparing your presentation සූදානම් කරගනිද්දී ඔබේ presentation එකට භාවිතා කරන්න කියලායි කියන්නේ අලුත් මොනවද භාවිතා කරන්න කියන්නේ use Technology. yes use new technological
technological තාක්ෂණික උපකරණ. Use new technological devices when preparing your presentation. Presentation කියලා කියන්නේ මොනවා හරි ඉදිරිපත් කිරීම. භාවිතා කරන්න කියනවා අලුත් තාක්ෂණික උපකරණ සූදානම් වෙද්දී preparing කියන්නේ සූදානම් වෙද්දී your presentation. ඔබේ ඉදිරිපත් කිරීම. ඉතින් මේ වගේ එක හිස්තැන් පුරවන්නේ අමාරු වචන එකක් හරි තිබ්බොත් මේක ඉතුරු කරලා ඊළඟ එක ලියන්න ඉතුරු වෙන එක ඔයාලට උත්තරේ කියලා හිතා ගන්න පුළුවන්. බලන්න මේ ප්‍රශ්නේ එන්නේ මේකට අදාළ වෙන්නේ ග්‍රැමර්ද, vocabularyද, readingද, writingද. මම ටිකක් කියන්න මොන ස්කිල් එකද චෙක් කරන්න විභාගෙ කොච්චර දුරට ඉගෙනගෙන තියෙනවද කියලා. මොකද මේ ප්‍රශ්නේ බලන්න. vocabulary Vocabulary. අනිවාර්යයෙන්ම vocabulary බලන්න. හරි. අපි එහෙම ප්‍රශ්නේ පවා තේරුම් ගන්න ඕනේ. කියවද්දි ඔයාලට තේරුම් ගන්න ඕනේ. මේ ප්‍රශ්න නම් චෙක් කරන්නේ මගේ grammar knowledge එක. මේ ප්‍රශ්නෙන් චෙක් කරන්නේ මගේ vocabulary එක. right? අනේ විදිහට අපිට අවබෝධයක් තියෙනවා. right? පොතේ මේකට ලකුණු 5න් හම්බ වෙනවා. බලන්න 5න් 5ම මේකට නම් ගන්න ඕනේ අනිවාර්යෙන්. 5න් 5ම තියෙන අත උස්ස. right, very good. We are coming to the third question. තුන්වෙනි ප්‍රශ්නේ අපි ගන්නවා. හරි. තුන්වෙනි question එක. Read the text and complete the sentences given below. Read the text. මේ දීලා තියෙන text එක කියවන්න කියනවා and complete the sentences given below. පහද දීලා තියෙන වාක්‍ය සම්පූර්ණ කරන්න කියලා කියනවා. right. බලමු මුලින්ම වාක්‍ය ටිකනේ. හරි. වාක්‍ය ටික බලනවද නැත්නම් ඡේදය අපි කියවගෙන යමු එහෙනම් text එක. හරි. දැන් මට කියන්නේ මේ දවස්වල ඉස්කෝලේෙන් පටන් අරගෙන තියෙන්නේ. ඉස්කෝලේ යනවද? Are you going to school Yes, sir. Yes, sir. Yes, sir. Yes, sir. Yes, අනිවාර්යයෙන්ම මේ ජනවාරි මාසේ නම් පන්ති පටන් ගන්නවා විදුල ආයතනය තුල ෆිසිකල් ක්ලාසස් පටන් ගන්නවා. හරි. එහෙනම් තමයි ඉතින් කල්ලුත් කිව්වේ දෙසැම්බර් මාසෙත් පටන් ගන්න තමයි ප්ලෑන් කරගෙන හිටියේ. දැන් කියනවද දන්නේ නැහැ සර් ඉතින් ඔයා කිව්වේ දෙසැම්බරුත් පටන් ගන්නවා කියලා. ඉතින් කො පටන් ගත්තේ නැහැ කියලා කියනවා ඇති. හරි. නමුත් අපි මේ ජනවාරි නම් අනිවාර්යයෙන්ම අලුත් පන්ති ටිකක් පටන් ගන්න නිසා හරි පටන් ගන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් ඉස්කෝලේ එහෙම තාම මේ කියන්නේ මොකොත් එහෙම අවුලක් නැහැනේ. මම දන්නේ නැහැ මොන ප්‍රශ්න තියෙනවද කියලා ඉස්කෝලවල කොරෝනා ඇදිලා එම් පන්ති වල සමහර ළමයින්ට එන්න එපා කියලා එහෙම ගැටලු ඇති. හරි. කෙසේ හෝ මේ එහෙම ඉස්කෝලේ නිවාඩු දෙන්නේ නැතුව තිබ්බොත් එහෙම අපිට පන්තිත් පටන් ගන්න පුළුවන්. හරි. අනිවාර්යයෙන්ම අපි එමුණොත් ආයතනය තුල විදුල ආයතනය තුල පන්තිය පටන් ගන්නවා. ඊට සමගාමීව ඔන්ලයින් පන්තියකුත් දිගටම කරනවා. හරි. ඔන්ලයින් පන්තිය නම් බොහෝ වෙලාවට කෙරෙන්නේ ප්ලෑන් කරගෙන ඉන්නේ. ඇත්තටම ගත්තාම දැන් ඔයා දන්නවනේ ඊළඟ අවුරුද්දේ ඉඳන් 6 ඉඳන්ම පටන් ගන්නවා කියලා විදුල ආයතනය තුල මම පන්ති. හරි. මමයි රතුකම සර්වයි නදුන් සර්වයි අපි තුන් දෙනාම 6 වසරේ ඉඳන්ම ඔක්කොම පන්ති ටික පටන් ගන්නවා. එතකොට ඉතාලම බිසි ටයිම් ටේබල් එකක් තමයි තියෙන්නේ. කාර්යබහුල ටයිම් ටේබල් එකක්. ඒකට අර ඔන්ලයින් මට පුතේ මේ වගේ වෙනම කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ විදුල ආයතනය තුල උගන්වන අතරතුරේම මේ ඔන්ලයින් ක්ලාස් එකක් එවලෙම කැමරා එකකින් දීලා මේ Zoom එකට කනෙක්ට් කරලා එවලෙම මේ ෆිසිකල් ක්ලාස් එකේ උගන්වන එකම දෙන්නේ. හරි. එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉන්නේ ඔයාලට ඉස්සරහට ටයිම් ටේබල් එක බොහෝ වෙලාවට මේ සතිය ඇතුළත ටයිම් ටේබල් එක කියන්නේ මේ සතිය නෙමෙයි ඊළඟ සතිය ඇතුළත හරියටම ටයිම් ටේබල් ඔක්කොම ගෲප් ක්ලාස් එතකොට හෝල් ක්ලාස් එක කොහමද තියෙන්නේ කියලා ඒ ටික දැනුවත් කරන්නම්. හරි. හෝල් ක්ලාස් එකකුත් තියෙනවා ගෲප් ක්ලාස් එකකුත් තියෙනවා. ඒ වගේම WhatsApp group වගේක් හදනවා. හරි. මම හෙට පන්තියේ ගැන කියන්නම්. WhatsApp group කීපයක් හදනවා අපි අලුතෙන් 11 වසරට. හරි. ඔයා දැන් 11 වසරේ group එකට තමයි එතකොට අලුතෙන් ඇඩ් වෙන්න ඕනේ. හරි. 2022 වසරේ 11 ශ්‍රේණියට යන දරුවන් වෙනුවෙන් කියලා මම WhatsApp පහක් විතර හදනවා. ඒ WhatsApp පහෙන් එකට ඇඩ් වෙන්නේ. කැමති එක group එකකට ඇඩ් වෙන්නේ. group පහම එකයි. අර ළමයි වැඩි ප්‍රමාණයක් ඉන්නවනේ එක group එකක් විතරක් දැම්මොත් එහෙම ඇඩ් වෙන්න බැරි වෙනවනේ. 200 ගානකට WhatsApp වල ඇඩ් වෙන්න පුළුවන්. නිසා group 3-4ක් හදලා තියෙන්නේ. ඒ කැමති එකක මම මේ ඒ හතරෙම link එවන්නම්. ඔයා කැමති එක group එකකට ඇඩ් වෙන්න. 11 වසර මම හෙට පන්තිදී ගැන පැහැදිලිවම කියන්නම්. හරි. group එකක් හදලා තියෙනවා. ඒතර අලුත් යාළුවෝ පන්තිරෙ ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවනම් අනිවාර්යෙන් ජනවාරි මුල ඉඳලම ඉන්න කියන්න ඕනේ. 11 වසරේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. හරි පන්තිය තුල හොඳ වැඩපිළිවෙලක් තියෙනවා ක්ලාස් එක තුල. එනවනම් මුල ඉඳන්ම සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර තමයි වැඩ ටික හරියටම කරගෙන යන්න පුළුවන්. හරි. මම group එක හදපුවාම මේ link ටික එහෙම share කරලා යාළුවන්ට චුටි දැනුවත් කිරීමක් කරන්න පන්තිර සම්බන්ධ වෙන්නත් කියලා. හරි. පුතේ අපි එහෙනම් බලමු තුන්වෙනි question එකක් ගන්න. උත්තර ලියුවද? Did you write down answers for the third question? Yes, sir. හරි. ගන්නවා අපි පළවෙනි question එක.
මේ sorry අපි මේ කියවලෙමු මේ කියවලෙමු ඊට පස්සේ උත්තර ලියමු. The honey bee is a very unusual kind of insect. Who is honey bee? Honey bee කියලා කියන්නේ කාටද? මීමැස්සා. කියන්නේ පුතේ මී පැණි වලට. ඉගෙන ගන්න මේ වචන තේරුම් දන්නේ නැත්නම් සියල්ල ලියා ගන්න. ඔතනම ටියුට් එකේම ලියා ගන්න. honey කියලා කියන්නේ මී පැණි වලට. honey bee කියලා කියන්නේ මී මැස්සා කියන්නේ. ලියා ගන්න දන්නේ නැත්නම් තේරුම්. එකිනෙක අහනවා අපි දැන් ඉන්න group වලින් අයින් වෙන්න ඕනේ නැද කියලා. තාම අයින් වෙන්න එපා. දෙසැම්බර් මාසෙනකම් ඉන්න ওই group එකේ. හරි? අලුත් group එකක් මම එවන්නම් link එක. තාම ওই group එකේම ඉන්න. දෙසැම්බර් අවසාන සතියේ ඉන්න. අවසාන සතිය වෙනකම්. ඊට පස්සේ තමයි 11 වසරේ අලුත් group එකට මේ මාරු වුණාම ඔයාලට මේකෙන් අයින් වෙන්න පුළුවන්. හරි? The honey bee is a very unusual kind of insect. මීමැස්ස කියලා කියන්නේ ඊටාම unusual kind of insect. අසාමාන්‍ය වර්ගයේ. unusual කියලා කියන්නේ අසාමාන්‍ය. එහෙම නැත්නම් ස්වේශේෂී කියන්නේ. හරි? unusual කියන්නේ ලියා ගන්න අසාමාන්‍ය එහෙම නැත්නම් ස්වේශේෂී කියන්නේ. kind කියලා කියන්නේ වර්ගයේ of insect කෘමියෙක්. මීමැස්ස කියලා කියන්නේ අසාමාන්‍ය එහෙම නැත්නම් ස්වේශේෂී වර්ගයේ කෘමියෙක්. insect කියලා කියන්නේ කෘමියක්. It lives in colony. ඌ ජීවත් වෙනවලු colony. colony කියලා කියන්නේ සමූහය. සමූහය කියන්නේ colony. It lives in colony. මීමැස්සෝ ඉන්නේ එක පොදියටනේ සමූහයක් වශයෙන් ඉන්නේ. It lives in colony කියන්නේ ඌ ජීවත් වෙනවා සමූහයක් ලෙස කියන අදහස. Queen bee is the head of the colony. මේ සමූහයේ කවුද නායකයා? Who is the head? මොන බීද? Queen bee. Queen කියලා කියන්නේ king කියන එකේ feminine word එක. Queen කියන්නේ Regina. Queen bee. මතක තියාගන්න මේ වදේක ඉන්නවා Queen bee කියලා කෙනෙක්. ඒ තමයි මේ මීමැස්සුන්ගේ Regina. right? එයාට තමයි මේ මී වදේ අයිති. එයාව ආරක්ෂා කරගෙන තමයි ඉන්නේ අනිත් හැම මීමැස්සෝ ඔක්කොම ටික. හරි? Queen bee is the head of the colony. හරි? මේ සමූහයේ නායකයා තමයි Queen bee. She is larger than the rest of the bees. එයා කොහොම කෙනෙක්ද? She is larger than. ඇය large කියන්නේ විශාලයි. larger කියන්නේ වඩා විශාලයි. tall කියන්නේ උසයි. taller කියන්නේ වඩා උසයි. fat කියන්නේ මහතයි. fatter කියන්නේ වඩා මහතයි. ඒ වගේ she is larger. ඇය වඩා විශාලයි than හරි වඩා විශාලයි the rest of the bees අනිත් මීමැස්සොන්ට වඩා. හරි? ඒතර රැජින මං හිතන්නේ තෝරගන්නෙත් ශරීරයෙන් වැඩිපුර විශාලත්වයෙන් වැඩිපුර කෙනා තමයි රැජින බවට පත් වෙන්නේ මේ වදේ. right? She is larger than the rest of the bees. right? Most of the other bees are the worker bees. එතකොට ඉන්නවා මේ වදයක් ගත්තාම queen bee. හරි? එයා තමයි මේක රන් කරන්නේ මේ වදේ. රන් කරන්නේ කියන්නේ දුවනව නෙමෙයි මේක ලීඩ් කරන්නේ යා queen bee. හරි? ඊට අමතරව තව කවුද ඉන්නේ? Most of the other bees are the worker bees. තමත් ඉන්නවා worker bees ලා. worker bees ලා කියන්නේ කාටද? හදලා තේරුම කියන්න පුළුවන්. හදලා තේරුම කියන්න පුළුවන්. worker bees කියන්නේ වැඩකාර මීමැස්සෝ. වැඩ කරන මීමැස්සා. වැඩ කරන මීමැස්සෝ. එහෙම නැත්නම් වැඩකාර මීමැස්සෝ. bees කියන්නේ මීමැස්සොන්ට. හරි? ඒ කියන්නේ මල් පැණි එහෙම ගෙනල්ලා ඒ මේ වදේ තියන්නේ. හරි? මේ worker bees ලා. හරි? එතකොට ඒ අයත් ඉන්නවලු. ගොඩක් ඉන්නේ ඒ අයලු. හරි? මේ තියෙන most of the other bees. ගොඩාක් අනිත් මීමැස්සෝ the worker bees. වැඩ කරන මීමැස්සෝ. The third type of a bee is a male bee. තුන්වෙනි වර්ගයේ මීමැස්සෝ තමයි male bee. male bee කියලා කියන්නේ male කියලා කියන්නේ පිරිමි. අනිත් වර්ගය තමයි පිරිමි මීමැස්සෝ ටික. හරි? worker bees collect මේ වැඩ කරන මීමැස්සෝ worker bees ලා collect එකතු කරනවලු nectar. nectar කියලා කියන්නේ මොනවටද? මී පැණි. මල් පැණි. nectar කියලා කියන්නේ මල් පැණි වලට ගොඩක් වෙලාවට අපි. honey කියන්නේ මී පැණි. හරි? honey කියන්නේ මී පැණි. nectar කියලා කියන්නේ මල් පැණි.
හරි මේ වැඩ කරන මීමැස්සෝ එකතු කරනවලු nectar. හරි මල් පැණි and pollen right from flowers. මල් වල තියෙනවනේ අර පරාග කියලා જાතියක් විද්‍යාවට ඉගෙන ගන්න ඇති. මලක කොටස් ඉගෙන ගන්නව නේද සයන්ස් වලට? උගන්වනව නේද? Yes sir. ඔව් මම ඉගෙන ගන්න කාලෙත් මට මතකයි එහෙම උගන්වනවා. හරි. එතකොට pollen කියලා කියන පුතේ පරාග එහෙම නැත්නම් රේණු කියන අදහස. මේ වැඩ කරන මීමැස්සෝ එකතු කරනවලු මල් පැණි සහ මල් වලින් පරාග. pollen කියලා කියන්නේ පරාග. ඒවා මොකද කරනවා කියන්නේ passive voice වාක්‍යයක් ඊළඟට තියෙන passive voice simple present වාක්‍යයක්. They are deposited. ඒවා තැම්පත් කරනු ලබනවා. deposit කියන්නේ තැම්පත් කරනවා. හරි. ඒවා තැම්පත් කරනු ලබනවාලු on the hive 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 කියලා කියන්න ඕනේ. හරි. hive කියලා කියන්නේ මී වදේ. හරි. on the hive ඒවා තැම්පත් කරනවලු මී වදේ and then converted right ඊට පස්සේ then කියන්නේ ඊට පස්සේ converted හැරවෙනවා into honey මී පැණි වලට. මී පැණි එතකොට කොහොමද හැදෙන්නේ? අර මල් පැණි තමයි convert වෙන්නේ. convert කියන්නේ හැරවෙනවා into honey මී පැණි වලට. this sweet honey මේ පැණි රස මී පැණි is used භාවිතා කරනු ලබනවා as food ආහාර ලෙස. as කියලා කියන්නේ උතන ලෙස වශයෙන් කියන්නේ මේ පැණි රස මී පැණි භාවිතා කරනු ලබනවලු as food ආහාර ලෙස and medicine බෙහෙත් ලෙස. right මට කියන්න this sweet honey is used as food කියන වාක්‍යයේ tense එක පුළුවන් නම් කියන්න. this sweet honey is used as food මොකද tense එක? ඔව් මොකද tense එක? is used passive voice simple present tense. අමතක වෙලාද මන්ද passive voice පාඩම දැන්? අමතක වෙලාද අමතක කරලාද? passive voice මතකයි නේද? ඒවට උත්තර නැහැ. මං කියන දේ ඇහෙන්නේ නැතුවද මන්ද? පුතාලා මං කියන දේ ඇහෙනව නේද? Yes sir. Yes sir. එතකොට මොකද උත්තර නැත්තේ මේවට? this sweet honey is used කියලා කියද්දීම මොකක්ද ඒකේ tense එක? passive voice simple present tense. හරි. මතක තියාගන්න අමතක කරන්න එපා මේ පාඩම්. ඉතාම වැදගත් passive voice එකම සුපිරියටම කියලා දීලා තියෙන ක්ලාස් එකේ. අපි නැවත අපි පුරාවසරේදී ඉගෙන ගන්නවා මේවා. ඉගෙන ගත්තේ නැති අයත් ඉන්නවනේ. හරි. මට දැන් උත්තර කියන්න. මට කියන්නේ did you write down answers? මේ ප්‍රශ්න පාඩ උත්තර ලියලා තියෙන හැමෝම වගේ. Yes. right. හැමෝම ඉතින් ලියලා තියෙනවද කියලා අහුවට නම් ඉතින් හැමෝගෙම උත්තරයක් එන්නේ නෑ මට. හරි? ඔව්. පේන්නේ නෑනේ මට. ලියා කියන්න බලන්න පළවෙනි එක උත්තරේ. There are types of honey bees. There are කියන්න honey bees මීමැස්සෝ වර්ග මොකක්ද එනවද? there are Third. there are 3 කියලා ඉගන්නේ පුතේ 3. there are 3 types of honey bees කියලා ගන්න. third ගන්න එපා 3. වර්ග 3කින් ඉන්නවා මේ මීමැස්සෝ. හරි? queen bee ඉන්නවා. workers bee ඉන්නවා. හරි I know worker bees ඉන්නවා. අය කවුද? male bees නේ. ඊට පස්සේ the largest bee is the විශාලම මීමැස්ස තමයි කවුද කියලා ලියන්න තියෙන්නේ. කවුද? yes queen bee. හරි queen bee. ඒ කියන්නේ regina මීමැස්සුන්ගේ regina queen bee. එහෙම නැත්නම් queen කියලා විතරක් ලියුවොත් උත්තර ලැබෙනවා. ඔයාලට ලකුණු ලැබෙනවා queen. හරි. third one worker bees collect. වැඩ කරන මීමැස්සෝ එකතු කරනවලු මොනවද කියලා ලියන්න ඕනේ and pollen සහ පරාග from flowers. Nectar. yes ඔය වාක්‍ය එහෙමම තියෙනවා මේක අපිට. nectar මල් පැණි. මේක තියාගන්න වචනේ nectar කියලා කියන්නේ මල් පැණි. ඊට පස්සේ nectar and pollen are converted into මේ මල් පැණි සහ මේ පරාග converted කරවෙනවලු මොනවා බවටද? මොනවටද හැරෙන්නේ? Honey. Honey. මී පැණි බවට honey. අවසාන එක
honey is used as honey භාවිතා කරනු ලබනවා ඔය වාක්‍යය එහෙමම කියලා Food and medicine. food and medicine right food and medicine ආහාර සහ බෙහෙත් වශයෙන් food and medicine right මට කියන්න කල්පනා කරලා බලලා O level paper එකේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් grammar යටතේද vocabulary යටතේද reading යටතේද writing යටතේද Reading. yes right reading skill එකයි බලන්න කියවලා තේරුම් ගැනීමේ හැකියාව reading and understand කියන දේ හරි අපි ගමු අද සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නේ question number 4 did you write down answers for the question number 4 as well හතරේකට උත්තර ලියවද Yes, sir. right okay මෙන්න O level exam එකේ බොහෝ වෙලාවට තුන්වෙනි ප්‍රශ්නේ වශයෙන් එන්න පුළුවන් ප්‍රශ්නයක් description එක එක විදිහට එනවා සමහර අවුරුදු වල සම්පූර්ණ පින්තූරයක් දීලා වාක්‍ය පහක් තනියම ලියන්න එනවා තවත් සමහර අවුරුදු වල එනවා පොඩි පින්තූර පහක් දෙනවා එකට එක වාක්‍ය ගානේ ලියන්න සමහර අවුරුදු වල එනවා මේ වගේ පික්චර් එකක් දීලා වචන සෙට් එකකුත් දීලා හිස්තැම් පුරවන්න සමහර අවුරුදු වල එනවා පික්චර් එක දෙනවා වචන මුකුත් දෙන්නේ නැහැ හිස්තැම් මෙහෙම තියලා තියෙනවා තමන් කල්පනා කරලා බලලා ගැළපෙන තනි වචනයක් ලියන්නයි හරි මේක ලේසි මොකද වචන ටික දීලා තියෙනවනේ රයිට් බලමු meanings වචන වල ඔයා මට කියන්න ඉක්මනින් අපි බලමු හරි පළවෙනි එක mic off කරගන්න right hats කියන එක ඔයා දන්නවා හරි heights කියලා කියන්නේ සරුංගල් trees කියලා කියන්නේ ගස් table කියලා කියන්නේ මේසය girl කියලා කියන්නේ ගැහැණු ළමයා eatables කියලා කියන්නේ eat කියන්නේ කනවානේ eatables කියලා කියන්නේ eatables කියලා නෑ eatables කියන්නේ කෑම මේසේ නෙමෙයි eatables කියන්නේ මොකද්ද කන්න පුළුවන් දේවල් right කන්න පුළුවන් දේවල් කියන්නේ eatables කියලා කියන්නේ frog කියලා කියන්නේ ගෙම්බටද frog කියන්නේ නෑ frog කියන්නේ ගවුම හරි මෙන්න ගෙම්බා frog FROG සමහර පෙළ ළමයි ගෑවු ළමයි පෙන්නලා කියනවා අරයාගේ frog එක ලස්සනයි නේද frog කියලා කියන්නේ එහෙනම් අරයාගේ ගෙම්බ ලස්සනයි නේද කියලා කියන්නේ වැරදි ඈ හරියට කියන්නේ සුද්දෙක් එහෙම හිටියොත් බඩ හපාගෙන hina වෙනවා අය FROCK frog කියන්නේ ගවුම හරි frog කියලා කියන්නේ ගෙම්බා මාරු කරගන්න හැම්පා හරි හරියට මේවා කියන්න ඕනේ frog කියලා කියන්නේ ගෙම්බා frog කියන්නේ ගවුම right එතකොට මෙතන මොකක්ද තියෙන්නේ ගෙම්බා නෙමෙයි මෙතන හරි මෙතන ගවුම FROCK puppy කියලා කියන්නේ බලු පැටියට puppy කියන්නේ බලු පැටිය sky කියලා කියන්නේ අහස umbrella කියලා කියන්නේ කුඩේ ladies කියලා කියන්නේ ඔව් ladies කියන්නේ කාටද ඔව් කාන්තාව හරි කාන්තාව ladies සමහරු කියනවා මේ ladies කියලා කියන්නේ අරස lady කියලා જાතියක් ඉන්නේ කොණ්ඩේ ඔළුවේ ඉන්නවා lady කියලා ඒකේ බහුවචනේ කියලා කියනවා ඒ වචනේ නෙමෙයි අර උකුණ වගේ අර lady ඉන්නවා කියලා කියනවා නේද හරි සමහරව අර මෙහෙම හයියෙන් ඔළුව කහන්නේ එහෙම ගෑවු ළමයි සමහරව එහෙම කහනවා මම දැකලා තියෙනවා එහෙම කහලා මෙහෙම කරලා ගන්නවා මෙහෙම හරි එහෙමත් මම දැකලා තියෙනවා එහෙම කරන්න එපා හරි නාලයෙම ඉන්න ඕනේ එතකොට මේ ඒ ladies එහෙම නෙමෙයි හරි කාන්තාව යන්න මට ඉක්මනට උත්තර ටික online class එකේ හරියට කියලා දෙන්න බෑ ඔය විදියට හරි පැහැදිලි කරලා මේ දේවල් physical class එක දෙන්නකෝ හරි online class එකේදී ඒවා පැහැදිලිව හරියට කියන්න බෑ online class එක physical class එකට එන්නකෝ ජනවාරි ඉඳලා හරි right මෙන්න දීලා තියෙනවා මේ විදියට මට උත්තර ටික කියන්න answers ටික this is a picture of a garden party මේ පින්තූරයෙන් පෙන්වුම් කරනවා කියන්නේ මොකද්ද garden එක තියෙන party එකක් ගෙවත් එක තියෙන සාදයක් some ladies and gentlemen සමහර කාන්තාව සහ පිරිමි අය are sitting ඉඳගෙන ඉන්නවා around වටේට මොකක් වටේටද පුතේ ඉඳගෙන ඉන්නේ Table. yes second one table මේසය වටේට හරි
they are chatting ඔවුන් කතා කරමින් ඉන්නවලු while අතරතුරේ while having some මොනවද එතන එන්නේ ඔවුන් කතා කරමින් ඉන්නවලු while having කියලා උතන කියන්නේ ගනිමින් කියලා ඒ කියන්නේ මේ coming කියන අදහස මොනවාරි coming මොනවද having some මොනවද වචනේ eatables කෑමට ගත හැකි දේවල් මොනවා හරි ගනිමින් ඉන්නවා කියලා කියන්නේ හරි the two ladies are කාන්තාව දෙදෙනෙක් who are standing හිටගෙන ඉන්න are wearing හරි පැලඳගෙන ඉන්නවලු wearing පැලඳගෙන ඉන්නවලු උතන maxis කියලා නම් කියන්නේ long skirt කියන එක. කියන්නේ දිග සායක් කියන එක. ආය මොනවද එයා දාගෙන ඉන්නේ ඔළුවට මොනවද දාගෙන ඉන්නව කියලා නේද කියන්න වෙන්නේ. Hats. හතරවෙනි එකට hats. උදේ හොරණ පැත්තට වහිනවද? නෑ සර්. හොඳට පායනවා. නෑනේ. අපිට නම් වහිනවා දැන් ආර්කමක් නැප් කරගෙන යමු ටච්චුට වෙලාව. One lady is holding එක කාන්තාවක් holding කියලා කියන්නේ මේ තියාගෙන ඉන්නවා and මොකද්ද and දාලා umbrella today and umbrella today in one hand එක අතක කුඩයක් තියාගෙන ඉන්නවලු and a little කුඩා girl Girl. a little girl like the little girl is wearing මේ කුඩා ගෑනු ළමයා ඇඳගෙන ඉන්නවලු මොකද්ද wearing a Frock. right the little girl is wearing a frock three children are busy with three children ළමයි තුන්දෙනා කාර්ය බහුල වෙලා තියෙනවා ළමයි තුන්දෙනෙක් ඉන්නවලු එයාලා කාර්ය බහුලයිලු මොකක් සමගද කාර්ය බහුල වෙලා තියෙන්නේ Sides. සරුංගල් සමග ඒ කියන්නේ මේ සරුංගල් අරින එක සමග එයාලා කාර්ය බහුල වෙලා ඉන්නවා කියලා කියන්නේ සරුංගල් හදනවා ඔව් ඒ දේවල් they are getting ready to එයාලා ලෑස්ති කරගනිමින් ඉන්නවලු to fly ඒවා යවන්න them in the කොහෙද ඒවා යවන්නේ කොහාටද යවන්නේ sky as in the sky there is a running near the children lamai gavin duwamin innawalu kawuda duwamin inne there is puppy there is a puppy right there is a puppy running near the children there are some large tiyanwalu vishal at the far end of the garden Trees. අවසාන හරිය මොනවද තියෙන්නේ there are some large Trees. trees බස් වචන 10ක් ඔක්කොම තියෙනවා හරි පළවෙනි එක දීලා තියෙනවා ඒකයි මේ 11 කියලා ඇවිල්ලා තියෙන්නේ වචන 10ක් තියෙනවා බලන්න මේක නම් වචන 10යිම ලියන්න පුළුවන් O level paper එකේ සමහර අවුරුදු වල මීටත් වඩා ලීසිය ඇවිල්ලා තියෙනවා තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ මතක තියාගන්න හරි මේ විදිහේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒ එන්න පුළුවන් ආකාර ටිකත් මම දැන් පොඩ්ඩකට කලින් කිව්වා බලන්න මේ වචන 10න් 10ම නිවැරදිව ලියපු අය raise your hand if you can't write down all the 10 words correctly raise your hand right very good චුට්ටක් කල්පනා කරලා බලලා මේක තේරුම් ගත්තා නම් මේක ලියන්න ඕනේ කියලා ආයාසයක් දරුවා නම් අනිවාර්යෙන් ලියා ගන්න පුළුවන් මේ 10 වසරේ ටර්ම් ටෙස්ට් එකට එන්න පුළුවන් ප්‍රශ්නයක් කතා කරේ උදේ බලන්න ටර්ම් ටෙස්ට් තියුවා ඉන්නවද එක්සෑම් තිබ්බද ටර්ම් ටෙස්ට් ඉස්කෝලේ 10 වසරේ 3 වෙනි වාර විභාගයට දාලා ඔව් දෙන්නේ නැති නේද සමහරුන් ඔව් හරි තව මේ ඉස්සරහටත් තියෙයි හරි සමහරුන්ගේ තියෙනවා ඇති ටියුට් සෙට් එක අරන් බලන්න මෙතන ඉඳන් ටියුට් 5ක් විතර පිටිපස්සට අරන් බලන්න හරි ඒ ටිකේ තියෙන ප්‍රශ්න ටික නැවත බලන්න ඒ ටික බලාගෙන යන්න කොයි විභාගෙට ඒ ඇති right එහෙමනම් homework mark කරගන්න question number 5 question number 6 question number 7 ප්‍රශ්නාංක 5 6 7 homework කරන්න
Question number 5, 6 and 7, you can write down answers at home leisurely. නිවාඩු පාඩුවේ ගෙදර ඉඳන් උත්තර ටික ලියන්න 5 6 7 ප්‍රශ්න වලට. Next Friday we can discuss this. මේ මට කියන්න ගිය සතියේ සෙනසුරාදා කතා කරේ මේ පොඩි රිවිෂන් එකක් කරා වගේ මතකයි tenses පාඩමේ. ඊට පස්සේ present perfect continuous tense එක නේද පුතාලත් එක්ක සාකච්ඡා කරේ. ඔව් සර්. Yes, sir. එතකොට මේ ඒකේ අපි present perfect continuous tense එකේ sentence types කතා කරාද නෑ නේද? නෑ සර්. නැහැ. හරි. අපි හෙට ඒ ටිකත් කතා කරලා මේ ඉතුරු වැට් ටික කරගෙන යමු. හරි. දැන් අපි ගොඩක් වැඩ අවසන් කරලා තියෙන්නේ. හරි. 11 අවසරේදී වැට් ටික කරන්න ලෑස්ති වෙන්න ඕනේ. දැන් රිවිෂන් වශයෙන් තමයි ওই දේවල් අපිට තව කරන්න තියෙනවා නම් කරන්න තියෙන්නේ. අපි කෙලින්ම රිවිෂන් එකක් වශයෙන් grammar part එක කෙලින්ම මේ කරනවා 11 අවසරේදී. හරි. ගැටලුවක් නැහැ reported speech ඉගෙන ගන්න බැරි වෙච්ච අය. ඒ වගේම passive voice ඉගෙන ගන්න බැරි වෙච්ච අය. ඒ අයට ගැටලුවක් වෙන්නේ නැහැ කිසිසේත්ම 11 අවසරේදී සියල්ල කවර් කරලා දෙනවා. ඒ වගේම අලුතෙන් පන්තිර සම්බන්ධ වෙන්න ඉන්නේ යාළුවෝ ඉන්නවා නම් හරි ඉංග්‍රීසි බැරි වුණාට කමක් නැහැ. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉංග්‍රීසි වලට ඒකක් ගන්න කැමතියි කියනවා නම් 11 අවසරේ පළවෙනි දවසම පන්තිර සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. හරි. ඒ වගේම essay writing අපි තාම ලියන්න ක්ලාස් එකේ කතා කරේ නැහැ. හරි. notes, notices, graphs and charts ඔය දේවල් සියල්ල ලිව්වා. හරි. essay writing තාම කතා කරේ නැහැ. essay writing කියන මාතෘකාවත් මම හරියටම කරලා දෙනවා ඔයාලට. හරි. එහෙනම් අද වැට් එක මෙතන අවසానයි. හෙට උදේ 10:00 12:00 ක්ලාස් එකෙන් හම්බෙමු. right. එහෙනම් පුතාලා good evening to you. See you tomorrow. Goodbye sir. Goodbye, sir. Thank you, sir. Bye, sir. Goodbye, sir.